සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම. සදහැවතුනි, මෙලව උපන්නා වූ සෑම සියලු සත්වයාම ජාතියක්, ආගමක්, කුලයක්, වර්ණ භේදයකින් තොරව මරණය උරුම කොටගෙන ජීවත් වෙනවා. මේකේ යථාර්ථය නොවනසින් අවබෝධ කරගෙන ගෙවන්නා වූ සෑම මොහොතක්ම අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සුපින්වත් ඔබට මඟ පෙන්වා දෙන ජාතිහේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිතව සංනිවේදනය කරන දායකත්ව ධර්මදේශනාව බෞද්ධ රූපවාහිනියේ විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස මේ ආකාරයෙන් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සදහැවතුනි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ධර්ම සභාවට වැඩම කොට වැඩ සිටින පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දේශනාව වෙනුවෙන් දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ කළුතර දකුණ දූව පන්සල පාරේ පදිංචිව සිට අභව ප්‍රාර්ථ බන්නට යෙදුන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාමවෙනසුරු දිනෙස් හේවාකම මහතාගේ වහරයාව දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සදැහැති පින්වත් පිරිස. එසේනම් අපි හැමදෙනාම මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්
භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා. මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නට අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව ලෙස තෝරා ගන්න අදහස් කරගත්තා පේතවත්තු පාළියේහි එන උරඟ පේතවත්තුව කියන කතා පුවත. අපේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ දවසක් මහා කරුණා සමාපatti ඥාණයට සමවැදිලා ලෝකයේ දිහා ආවර්ජනය කරලා බලනකොට උන්වහන්සේ දකිනවා තමන්ට හිටපු එකම පුතා මරණයට පත් වෙලා ඒ පිය විප්පයෝග දුක දරා ගන්න බැරුව ශෝකයෙන් හඬමින් කල් ගත කරන එක උපාසකයෙක්. තමන්ට හිටපු එකම පුතා මරණයට පත් වුණා. ඒ වේදනාව දරා ගන්න බැරුව ඒ උපාසකතුමා හඬන්නේ. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ උපාසකතුමා පෙර ගොඩක් පින් කරපු කෙනෙක්. කොච්චර පින් කළා තියෙනවද කියලා කියනවනම් මේ ජීවිතේ සෝවාන් වෙන්න තරම් වාසනාවක් තියෙනවා. හැබැයි අර පිය විප්පයෝග දුක නිසා ඒ මාර්ගය ඇහිරිලා. උපාසකතුමාගේ පිය විප්පයෝග දුක නැති කළොත් උපාසකතුමාට මේ ජීවිතේම සෝවාන් ඵලෙ ලබන්න පුළුවන්. උපාසකතුමාගේ හේතු සම්පත් බලලා
භාග්‍යවතුන් වහන්සේ ඒ නිවසට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වඩින බව දැනගත්තු උපාසකතුමා පෙරමගට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන තමන්ගේ නිවසේ ආසනයක් පනවලා ඒ ආසනෙහි භාග්‍යවතුන් වහන්සේ වඩා හිඳවලා එකත් පසක හිඳගෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා හිටියා. එකත් පසක හිඳගත්තු උපාසකතුමාගෙන් බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඇයි උපාසකතුම දුකින් වගේ? ඒතර ඒ වෙලාවේ උපාසකතුමා කියනවා ස්වාමීනි මට හිටියේ එකම පුතයි. ඒ මගේ හිටියේ එකම පුතා හදිසියෙම මරණයටපත් වුණා. ස්වාමීනි මට මේ වේදනාව දරා ගන්න බෑ. ඒ නිසා මම මේ දවස්වල මේ දුකින් ඉන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ උපාසකතුමාට කතාවක් කියනවා. උපාසකතුමනි පෙර අතීතයේ බර්ණැස් නගරේ බර්ණැස් රජු රාජ්‍ය කරන කාලේ එක ගමක් තිබුණා ධම්මපාල කියලා. මේ ධම්මපාල ගමේ එක පවුලක් තිබුණා බ්‍රාහ්මණ පවුලක්. ඒ ගෙදර ජීවත් වුණා බමුණයි බැමිණියයි දුවයි පුතයි පුතාගේ බිරිඳයි දාසියයි. මේ ගෙදර විශේෂත්වයක් තියෙනවා. මේ ගෙදර ඉන්න ඔක්කොම අය මරණ සතිය වඩනවා. හැමදෙනාම මරණ සතිය වඩනවා. මොකද පින්වතුනි මේ මරණ සතිය වැඩිීමේ ලාභය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මරණ සතිය වැඩුවොත් හරියට ඒ කෙනා මරණයට නොබියව මුහුණ දෙනවා. මරණ සතිය වඩන්නේ නැති කෙනා මරණය හමුවේ බියපත් වෙනවා. උදාහරණයක් කියනවා විස සර්පයන්ට බය කෙනෙක් ඉදිරියට එනකොට විස සර්පයෙක් මුණ ගැහුනොත් ඒ සර්පයා දැකපු ගමන් බියපත් වෙලා කෑ ගහලා බයටපත් වෙනවා. ඒ වගේ තමයි මරණ සතිය වඩපො නැති කෙනාට මරණය ආවම ඒ මරණය හමුවේ ඔහු බියටපත් වෙනවා. හැබැයි මරණ සතිය වඩපු කෙනා හරියට සර්පයන්ට බිය නැති කෙනෙක් සර්පයෙක් දැකපු වෙලාවට යම් ආධාරයකින් ඒ සර්පයා අහකට දාලා යන්නේ යම්සේද ආන්නේ වගේ ඒ කෙනා මරණය හමුවේ නොබියව මරණයට මුහුණ දෙනවා. හරියට අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහා සුදස්සන රජු වගේ. මහා සුදස්සන රජතුමා මරණ සතිය වඩපු කෙනෙක්. මහා සුදස්සන රජතුමා මරණයට පත් වෙලා සුගති භවයක ඉපදුනාම කියනවා ඒ මරණය හමුවේ කොයි විදියකටද මුහුණ දුන්නේ කියලා. එතුමා කියනවා
කෙනෙකුට බත් මතක් ඇති වුණාම, කියන්නේ අධික ලෙස ආහාර අරගෙන වැඩි වුණාම ඇති වෙන යම් අපහසු බවක් තියෙනවද? අන්න එවැනි අපහසු බවක් පමණයි මරණය හමුවේ Tamanට ලැබුණේ කියලා. පින්වතුනි, මේ මරණීය වේදනාව අති භයානකයි. ඔක අපට තේරෙන්නේ නැති එක භවයක විඳින්න ලැබෙන එක අවස්ථාවක් නිසා. ඒක අතිශයින්ම භයානක, දරා ගන්න අමාරු වේදනාවක්. අපේ පින්වතුන්ට මතකයක් තියෙනවද දන්නේ, අහලා තියෙනවද දන්නේ, අනේපිඩු සිටුතුමා මැරිච්ච වෙලාවේ අනේපිඩු සිටුතුමා ඇවිල්ලා කියනවනේ මරණීය වේදනාව. කොහොමද කියන්නේ? ශක්තිවන්ත පුරුෂයෝ දෙන්නෙක් ලණුපටක් මේ නලල් තලයේ ඔතලා දෙපැත්තකට අදිනකොට දැනෙන වේදනාව යම්සේද ඒ වගේ භයානක වේදනාවක් මට මරණය හමුවේ ලැබුණ කියලා කියනවා. හැබැයි ඔක දන්නේ නැත්තේ මැරිච්ච කවුරුවත් මැරිච්ච කාටවත් ඔක අපිට විස්තර කරගන්න බැරි නිසා. අපේ ජීවිතය අත්දකින්නකොට තමයි ওই වේදනාව කොච්චර භයානකයිද කියලා පින්වතුනි දැනෙන්නේ. හැබැයි ඕකෙන් නිදහස් වෙන්න පුළුවන් කාටද? මරණ සතිය වඩන කෙනාට. මොකද මේ මරණ සතිය වඩනවා කියන්නේ? මරණං කියන්නේ මම මැරෙනවා. නමුත් බොහොම අවාසනාවන්ත ලෙස එක්තරා කාලයක ඉඳලා ලංකාවේ හරියට පින්වතුනි මේ මිත්‍යා මත පැතිරලා තියෙනවා. මට ඒ ගැන ලොකු අධ්‍යයනයකින් ලැබිච්ච අවබෝධයක් නැහැ. ඒවා කොහොමද ඇති වුනේ? ඇයි ඒ වගේ දේවල් සමාජගත වුනේ කියලා. මේක මිත්‍යා මතයක් තමයි මේ මරණය ගැන හිතනවා කියන එක අසුබ දෙයක් හැටියට සමාජයේ දකිනවා. අදත් බලන්නකො සමහර කෙනෙක් ඔය මරණය ගැන කියද්දි, මැරෙනවා ගැන කියද්දි මම ඔය ගමනේ යද්දි මැරෙයිද දන්නේ නැහැ. ඔහොම කිව්වොත් කියන්නේ මොකද්ද? කටකරිච්ච කතා කියන්න එපා. අසුබ කතා කියන්න එපා. නමුත් මේ ලෝකයේ තියෙන මම දකින ධනාත්මක වචනේ තමයි පින්වතුනි මේ මරණය. මරණය කියන එක ධනාත්මක නෙවෙයි. ඒ වචනේ ධනාත්මකයි. හිතනවා කියන එක. මොකද ගොඩාක් දේවල් වලින් පින්වතුනි අපිට නිදහස් වෙන්න පුළුවන්. ඔක අමතක කරපු නිසා තමයි අපිට සමහර වෙලාවට අකුසල් කරන්න කැමැත්තක් ඇති වෙන්නේ. ඕක හිතන්නේ නැතුව හිටියොත් මැරෙන්නේ නැතුව ඉන්නවනම් ඔන්න හිතුවට ලාභයි. අලාභයක් නෑ. මොකද හිතන කෙනත් නොහිතන කෙනත් මේ ලෝකේ జగතිප්පදේශ කිසිම జగතෙකුට බෑ පින්වතුනි මරණයෙන් ගැලවෙන්නේ. එහෙනම් අපි මැරෙනවා නම් ඇයි ඕක ගැන අපිට හිතන්න බැරි? මරණ සතිය වඩන එක මහා ලාභයක් ඇටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හැම වෙලාවකම සියලු සත්වයෝ කළ යුතු අනිවාර්ය භාවනාවක් තමයි මේ මරණ සතිය වඩන එක. ඒකට ඉරියව්වක් අවශ්‍ය නැහැ. ඒක හිටගෙන ඉන්නකොට කරන්න පුළුවන්, ඇවිදිනකොට කරන්න පුළුවන්, නිදාගෙන ඉන්නකොට කරන්න පුළුවන්, හිඳගෙන කරන්න පුළුවන්. තමන්ට මරණය කොයි වෙලාවක හරි උදා වෙයි කියන එක තමයි හිතන්න තියෙන්නේ. මොකද කවදාවත් පින්වතුනි බුදුදහමෙවත් කියලා නැහැ මේ මරණය ගැන මෙනෙහි කරනකොට මැරෙනවා කියලා. අපි ආයුෂ ඉවර වෙනකොට, අපි ගෙන ආපු කර්මී පින ඉවර වෙනකොට තමයි අපි මැරෙන්නේ. නැත්නම් මේ මරණය ගැන හිතනකොට මැරෙනවා කියලා එකක් බුදුදහමේ කොහෙවත් කියලා නැහැ. ඒක මිත්‍යා සංකල්ප. දැන් මේ පවුලේ අය මරණ සතිය වඩනවා.
කොච්චර හොඳට වඩනවද කියලා කිව්වොත් ගෙදර කවුරු හරි කෙනෙක් යම් කටයුත්තකට එළියට ගියොත් ඒ ගෙදර ඉන්න අයට අවවාද දීලා යනවා කියලා කියන්නේ. නුඹලා හොඳින් ඉන්න, පින් කරන්න, කුසල් කරන්න, අකුසල් කරන්න එපා. මොකද ආයි නැවත ගෙදර එනකන් විශ්වාසයක් තියන්න බැරි නිසා. ඒ තරම් මරණ සතිය වඩන මේ ගෙදරයි. දවසක් ගෙදර තාත්තයි පුතයි අර බමුණගේ පුතයි Tamanට අයිති කුඹුරක් සීසාන්න යනවා. තාත්තා කුඹුර සීසානවා. ඒ පුතා ඉඳගෙන කුඹුරේ නියරක් අද්දර තිබිච්ච වියලිලා ගියපු පරණ්ඩලා ටිකක්. ඒ කියන්නේ තනකොළ ටිකක් අතින් උගුල්ලනවා. ඔතන ගහක් තිබුණා. ගහේ හිටිය කළු නාගේ. අර දරුවා දන්නේ නේ ඒ නාගය ඇවිල්ලා දෂ්ට කරා. අධික විසක් උග්‍ර විසක් තියෙන මේ සර්පයා දෂ්ට කරාම එතනම පින්වතුනි සිහි මූර්ජා වෙලා ඇදගෙන වැටුණා. ටික වෙලාවකින් මරණයටපත් වුණා. බමුණා පුතා පේන්නේ නැතිකොට හොයලා බලනකොට පුතා වැටිලා. ළඟට ගෙට්ටු වෙලා පරීක්ෂා කරලා බලනකොට දැනගත්ත පුතා මැරිලා කියලා. පුතා මැරුණ කියලා මේ කාටද දැනගන්න ලැබුණේ? තාත්තට. කොච්චර දුකක් වේදනාවක් තාත්තට ඇති වෙන්න ඕනද? නමුත් බලන්න මේ මරණ සතිය වැඩපු එකේ ලාභය තාත්තට පුතාගේ මරණය පිළිබඳ කිසිම සංවේගයක් නැහැ. මේක සාමාන්‍යයෙන් වෙන්න බැරි දෙයක්. දැන් ඕනම රළු හිතක් තියෙන තාත්තා කෙනෙකුටවත් ඔහොම ඉන්න බෑ. දැන් අපේ සමාජය වගේ අත්දැකීම් තියෙනවා. සමහර දෙමව්පියෝ දරුවෝ එක්ක අමනාප වුණාම සමහරලාට යමනාපකම වැඩිම වුණොත් සමහරලාට දරුවොත් එක්ක කතා කරන්නේත් නැහැ. ගෙයින් එළියට ඇදලා දානවා. සමහර රළු හිතක් තියෙන තාත්තලට එහෙම කරන්න පුළුවන්. සමහරලාට මැරෙනකම්ම ඒ දරුවොත් එක්ක කතා කරන්නේත් නැහැ. එහෙමත් ඉන්නවා. අර තරහ හිතේ තියෙන නිසා. ඔහොම රළු හිතක් තියෙන තාත්තා කෙනෙක් වුණත් පොඩ්ඩක් බලන්න තමන්ගේ දරුවා අර තරහ වෙච්ච දරුවා මැරුණා කියලා පණිවිඩය ලැබුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට අඬනවා. සමහරලාට මලගෙදරත් යාවි. එහෙමයි තාත්තා කෙනෙකුට දරුවෙකුගේ මරණය දැනෙන්නේ. නමුත් මේ බමුණට එහෙම කිසිම වගක් නැහැ. අන්තිමට පින්වතුනි පුතා මැරුණු බව දැනගත්තු බමුණා නැගිටලා පාර දිහා බලලා පාරේ යන මිනිස්සෙකුට කතා කරලා කියන අපේ ගෙදරට පණිවිඩයක් කියන්න පුළුවන්ද? අපේ ගෙදර ඇයට කියන්න එක බත් මොලකුත් අරගෙන නාලා සුදු වස්ත්‍රයක් ඇඳගෙන මලුත් ගින්දරත් අරගෙන කුඹුරට එන්න කියලා. පණිවිඩ කරුවා ගෙදරට ගිහලා පණිවිඩය කියද්දි බැමිණිය තමයි පණිවිඩය ඇහුවේ. දැන් බැමිණිය කියලා කියන්නේ කවුද? අර නැති වෙච්ච පුතාගේ අම්මා. බැමිණිය මේ කතාව අහලා කියනවා පණිවිඩයේ හැටියට නම් කවුරු හරි මැරිලා. මගේ ස්වාමියා නම් පණිවිඩේ එව්වේ එහෙනම් මැරෙන්නේ නැති පුතා.
බලන්න පින්වතුනි මේ මරණ සතිය වැඩිීමේ ලාභය. ඉතින් මේ වෙලාවේ බමුණගේ පණිවිඩය ආකාරයටම ගෙදර පිරිස සූදානම් වෙලා කුමරුට ගියා. සෑයක දරුවගේ දේහය තැන්පත් කළා තියෙනවා. ගියපු පිරිස මල් අරගෙන ඒ සෑයට ඒ දේහයට පුෂ්ප පූජා දැක්වුවා. මේක තමයි කෙනෙකුට මරණයට පත් වුණාම දක්වන්න තියෙන අන්තිම ගෞරවය. අදත් අපි කෙනෙක් මැරුණම ඒ කෙනාගේ අවසන් කටයුතු වලට අපි කියන්නේ අවසන් ගෞරව දක්වනවා කියලා. ඉතින් ඒ අවසන් ගෞරව දක්වන එක අද අපි ඇත්තටම කරන්නේ අවසන් ගෞරවයේද? අපි කෙනෙක් මැරුණම ඇත්තටම දක්වන්නේ අවසන් ගෞරවය නෙවෙයි. අද කෙනෙක් මැරුණම අපි මොකද කරන්නේ? හිතන්නකොත් මැරුණේ තමන්ගේ අම්මා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දුව කියලා. අපි මොකද කරන්නේ මැරුණු කෙනා දේහය? පාර දෙන්නේ මල් ශාලාවකට. හිතන්නකෝ යම්මා අන්නේ පිරිමියෙකුගේ ඉදිරියේ වස්ත්‍රයක්වත් මාරු කරපු නැති කෙනෙක්. තමන්ගේ බිරිඳ අන්නේ පුරුෂයෙකුගේ ඉදිරිපිට වස්ත්‍රයක්වත් මාරු කරපු නැති කෙනෙක්. තමන්ගේ දුව කිසිම පිරිමියෙකුගේ ඉදිරිපිටවත් වස්ත්‍රයක්වත් මාරු කරපු නැති කෙනෙක්. මේ කෙනාගේ දේහය මේ තරම් ගෞරවයෙන් ජීවත් වෙච්ච කෙනාගේ දේහය අපි බාර දෙනවා කාටද බේබදු පිරිසකට නිර්වස්ත්‍ර කරන්න. සිහියක් බුද්ධියක් තියෙන ඥානයක් තියෙන අපේ පින්වතුන් මොහොතකට කල්පනා කරලා බලන්න ඇත්තටම අපි ඒ කෙනාට දක්වන්නේ ගෞරවයද? කොහෙල බලන්න මල් ශාලාවකට අරගෙන ගියා මොකද දේහයකට කරන්න කියලා. අපිට සමහර තැන්වල ආරංචි වෙන නොමනා දේවල් පවා සිද්ධ වෙනවා කියලා. දේහයක් මල් ශාලාවකට අරගෙන ගියාම ඒ දේහය නිර්වස්ත්‍ර කරලා එක කලවාවක් කපලා බටයක් ඇතුල් කරනවා. ශාරීරියේ තියෙන සීල ඕජාව එළියට ඇදලා ගන්නවා. අනිත් කලවාව කපලා බටයක් ඇතුල් කළා ශාරීරික අභ්‍යන්තරයට කල් තබා ගන්න පුළුවන් විස දේවල් ඇතුල් කරනවා. බෙල්ල ළඟ ඉඳලා ඉන දක්වාම ශාරීරියේ පළලා ශාරීරික අභ්‍යන්තරයේ තියෙන සීල කොටස් එළියට ඇදලා අරගන්නවා. අපිට මැරිච්ච කෙනා හිටිය අතපය හතර දිග ඇරගෙන මේ මුව විවර කරගෙන නා. ගෙදර පිරිස කැමති තමන්ගේ මැරිච්ච කෙනාගේ දේහය ශාන්ත ස්වභාවයකින් දකින්න. ඒ නිසා මල් ශාලාවේ ඒ අයල මොකද කරන්නේ? දණ්ඩක් අරගෙන අර දිගහැරලා තියෙන අතපය හතරෙන් නැවෙන තැන් වලට ගහලා මේ ඇට කඩනවා. මේ නිකටට ගහලා හනුව කඩනවා. ඔන්න ඔහොම හදලා ගෙනල්ලා දෙන දේහයක් ගෙදරට ගෙනාවෙන් පස්සේදී අපි මොකද කරන්නේ? මැස්සෙක්වත් වහන්න දෙන්නේ නැතුව හරි පරිස්සම් කරන බඩුවක්සේ තියාගෙන ඉඳලා අපි අවසන් කටයුතු කරනවා. කල්පනා කරලා බලන්න ඇත්තට මේ කෙනාට අපි දැක්ුවේ අන්තිම ගෞරවයේද? ලොකු නින්දාවක් අපි කරන්නේ. ඔතනදී අපට වැරදිච්ච පළවෙනිම දේ තමයි අපි මේ මැරිච්ච කෙනාගේ දේහය දින ගණනාවක් තියාගෙන ඉන්නේ තීරණය කරන එක. අපේ බුදුදහමේවත් ඇත්තටම සිංහල සංස්කෘතික සමාජයවත් එහෙම දෙයක් නැහැ. ඒව මේ පස්සේ කාලෙක විවිධ කරුණු නිසා හදාගත්තු සංකල්ප. සමහර දේහවල් දවස් ගණන් තියාගෙන ඉන්නවා. ඕක තමයි අපිට වැරදිච්ච තැන. ඒකයි අපිට ඔය ඉම්බාම් කරන ආදා කටයුතු ඔය මල් ශාලාවට බාර දෙන ඔය වගේ දේවල් සිද්ධ කරන්න වෙන්නේ.
නමුත් අදටත් පින්වතුනි සමහර සංස්කෘතික සමාජවල මම අහලා තියෙනවා අර ඒ පැරණි ක්‍රමයටම ඒ අවසන් කටයුතු කරනවා. දේහය තමන්ම සෝදලා ඒ දේහය තමන්ම සකසලා දැන් ස්ත්‍රියක් නම් මැරුණේ තමන්ට පුළුවන්. කාන්තා පිරිස එකතු වෙලා දේහය සකස් කරන්න. තමන්ගේ ඥාතියනේ, තමන්ගේ කෙනානේ. පිරිමි කෙනෙක් නම් මැරුණේ පිරිමි පිරිසට පුළුවන් ඒක සකසන්න. එහෙමයි පින්වතුනි ගෞරවය දක්වන්නේ. අපි තීරණයකට එනවා නම් පැය 24ක් ඇතුළත සියලු කටයුතු ටික අවසන් කරනවා කියලා. පින්වතුනි අපට පුළුවන් ওই කාරණා වෙනස් කරගන්න. දේහයක් අර විදිහට සකස් කළා සාලයක් මැද තියලා අපිට කරන්න පුළුවන් උපරිම පූජාව තමයි මල් පූජාව. හොඳ ලස්සන විවිධ මල් අරගෙන රෝස මල්, නෙළුම් මල් වගේ මල් අරගෙන දේහය වටේට තියලා ලස්සනට සකස් කළ පුෂ්ප පූජා කරනවා. රේණු වලින් දේහය වහන්න පුළුවන්, වටේ කොටස මල් වලින් සකස් කරන්න පුළුවන්. හරි ලස්සන ඒක. ඊළඟට හොඳ සුවඳ වර්ගයක් අරගෙන සුවඳ පූජා කරන්න පුළුවන්. ඊළඟට මෙරිච්ච කෙනා Tamanට වඩා බාල කෙනෙක් නම් වඳින්නේ නැතුව වටේට පැදකුණු කරනවා. මෙරිච්ච කෙනා Tamanට වඩා වැඩිහිටි කෙනෙක් නම් හතර ස්ථානයේ වැඳ තුන් වතාවක් වටේට පැදකුණු කරනවා. පැදකුණු කරනවා කියන්නේ දකුණු අත දේහයේ පැත්තට හැරෙනසේ තබාගෙන දේහයේ වටේට ගමන් කරනවා. හතර පැත්තෙන් Tamanට වඩා වැඩිහිටි කෙනෙක් නම් වඳිනවා. එහෙම තමයි ගෞරව කරන්නේ. ඒකට තමයි ආදාහන පූජාව කියන්නේ. අපේ පුන්නක කියලා මහරහතන් වහන්සේ නමක් හිටිය 80 මහ ශ්‍රාවකයන් වහන්සේ නමක්. උන්වහන්සේ එක කාලයක පසේ බුදුරජාන් වහන්සේ නමකගේ දේහයක් ඔන්න ඔය විදිහට ආදාහනය කරනවා. පින්වතුනි ඒ නිසා උන්වහන්සේට පුන්නක කියලා නම පවා ලැබුණා. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් මෙන්න මේ නිවැරදි ක්‍රම අපේ ජීවිතේ පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඒව පිං වැඩෙන පිංකම්. ඉතින් ඒ නිසා දැන් මේ පිරිසත් තමන්ගේ පුතාගේ දේහය අර විදියට සකස් කළා. දැන් ආදාහන පූජාව කළා. ඒ පුතා මරණයට පත් වෙලා ඉපදිලා තියෙන්නේ තව්තිසා දිවි ලෝකේ ශක්‍ර දෙවියෝ වෙලා. බලනම ආවර්ජනය කරලා තමන් මෙතනට ආවේ මොන පින්කමක් කරලාද? එතකොට දැනගන්න ලැබුණා මම මෙහිම බ්‍රාහ්මණ කුලයක හිටියේ. බ්‍රාහ්මණයෝ මේ විදියට මරණ සතිය වැඩුවා. ඉතින් ඒකයි මම මෙතන ඉපදුනේ. හැබැයි මගේ ගෙදර අයත් මරණ සතිය වැඩුවා. දැන් ඒ අයගේ මරණ සතිය වැඩිම මොන වගේද කියලා බලන්න ඕන කමට ශක්‍ර දෙවිය මොකද කළේ? බ්‍රාහ්මණ වේශයක් මවාගෙන අර කුඹුරට එනවා. ඇවිල්ලා දැන් එන්නේ බ්‍රාහ්මණ වේශයක් මවාගෙන. දැන් උන් අර පිරිස දේහය ආදාහනය කරනවා ගිනි දැල්වලා. ඉතින් දැන් අර බ්‍රාහ්මණයා තාත්තගේ ළඟට යනවා. බමුණාගේ ළඟට ගිහිල්ලා අහනවා. බමුණ දුරදිම ගිනි දැල්ල දකින්නකොට නම් මට හරියටම හිතුණ මොකෙක් හරි සතේ පුච්චනවා කියලා. ඉවස ගන්න බැරි බඩගින්නකින් මම මේ ආවේ. මොකෙද්ද පුච්චන්නේ? ඌරෙද්ද? එළුවෙද්ද? මොකෙක් වුණත් කමක් නේ. ඔය පුච්චන සතෙකුගේ මටත් කෑල්ලක් දෙන්න. ඉතින් බමුණා කියනවා අනේ නෑ. ස්වාමිනේ මේ මිනිස්සෙක් දවන්නේ. තිරිසන් සතෙක් නෙමෙයි.
ඒක හැම බ්‍රාහ්මණයෙක් කියන එහෙනම් ඉතින් ඒකාන්තයෙන්ම ඔබේ සතුරෙක් වෙන්නේ නැති. ඇයි එහෙම කිව්වේ? අඬන්නේ නැති නිසා. දුකක් නැහැනේ. එහෙනම් ඉතින් නුඹලගේ හතුරු වෙන්නේ නැති ඔය. හතුරෙක් වෙන්නේ නැති දවන ඇත්තේ. තාත්තා කියනවා අනේ නෑ. ස්වාමීනි මේ මගේ හදවතේ තියාගෙන හදපු මගේ පුතා. මගේ එකම ප්‍රිය පුතා. එහෙම කිව්වම ඒ වෙලාවේදී බමුණා බ්‍රාහ්මණය අහනවා ඈ බමුණ හරි පුදුමයිනේ. දැන් මේ තාත්තද ওই කතාව කියන්නේ? හරි පුදුමයිනේ. තාත්තා කෙනෙකුට තමන්ගේ පුතෙක් නැති වුණාම මම දන්න විදිහට වේදනාව දරා ගන්න බෑ. මොකද ඔබ හරි සැහැල්ලුවෙන් ඉන්නේ. ඇයි අහන වඩන්නේ නැත්තේ? එතකොට බමුණ කියනවා අනේ ස්වාමීනි යම් කිසි සර්පයෙක් තමන්ගේ හැව අතහැරියම ඒ සර්පයාට හැව සම්බන්ධයෙන් කිසිම ප්‍රිය බවක් නැහැ. ස්වාමීනි කෙනෙක් ජීවත් වෙලා ඉඳලා මැරුණම ඒ දේහය අතහැරියම ස්වාමීනි අර සර්පයා අතහැරපෝ හැවට හා සමානයි. හැවේ දේහය අතර කිසි වෙනසක් නැහැ. ස්වාමීනි මගේ පුතා දැන් මැරිලා කොහේ හරි ඉපදිලා ඇති. මම මෙහි අඬනවද මම මෙහි hina වෙනවද මම මොකද්ද කරන්නේ කියන එක මගේ පුතා දන්නේ නේ. දැන් මෙතන තියෙන මේ හැවක් වගේ දෙයක්. පිටුතු බලන්න ඇත්තටම දැන් සර්පේක් හැවක් අතහැරියම ඒ හැවෙන් ප්‍රයෝජනයක් තියෙනවද? හැවට පණ එනවද? හැව අවශ්‍යතාවයක් එනවද සර්පයට? නෑ. ආයි වෙන සර්පයෙක් ඇවිල්ලා දරනවද? නෑ. දැන් හැව ඇතුලේ සර්පයා නෑ. පිටුතර අපි මැරුණම දේහයත් ඒ වගේ. අපි මගේ කියලා ඇඬුවට වැළපුණාට ඇත්තටම පින්වතුනි එතන ඒ කෙනා නෑ. හැව අතහැරලා ගියා වගේ සර්පයා ආයිමත් වෙන කොහේ හරි කයක් දරාගෙන වෙන කොහේ හරි භවයක වෙන කොහේ හරි ජීවිතයක තමයි ඉන්නේ. නමුත් අපිට තියෙනවා සංකල්පයක් මේ මගේ කෙනා මගේ ඥාතියා දේහය දකින්නේ එහෙමයි අපි. අපි අඬන්නෙත් එහෙමයි. මේ මගේ ඥාතියා. එහෙම අඬන්නේ. මම ආදරෙන් හදාගත්තු කෙනා. එහෙම යඬන්නේ අපි. නමුත් ඇත්තටම පින්වතුනි එහෙම දෙයක් නෑ එතන. අපි හරියට සර්පයාගේ හැවට බය වෙනවා වගේ. අපි හැවක් දැක්කම එහෙම බය වෙන සමහර අය. කෝටු කෑල්ලකින් තට්ටු කරනවා. මොකද අපිට හිතෙනවා මේ හැවේ පණ තියෙනවා කියලා. නමුත් කවදාවත් පින්වතුනි ලෝකේ කිසිම පුවතක්වත් නැහැ හැවක් දෂ්ට කරලා මිනිසෙක් මැරුණා. එහෙම නැත්නම් හැව දෂ්ට කරා කියනවක්වත් අපිට ආරංචියක්වත් නැහැ. එම වෙන්නෙත් නැහැ. දේහයත් හරියට ඒ වගේ. පින්වතුනි කෙනෙක් ඇත්තටම ජීවත් වෙලා ඉඳලා මරණයටපත් වුණාම ඇත්තටම පින්වතුනි ඒක නෑ වගේ. අපේ ඥාතිය මැරුණා දැන් වෙන කොහේ හරි තැනක ඉන්නේ. ඒ කිනාටයි අපිටයි කිසිම සම්බන්ධතාවයක් ආයි නෑ මේ ජීවිතේ. අපට දැනෙන දුක අපට දැනෙන වේදනාව ඒ කිනාට දැනෙන්නෙත් නෑ. මම පොඩි උදාහරණයක් කියන්නම් ඔකට. දැන් අද අපේ පින්වතුන්ට ලැබිලා තියෙනනේ ජීවිතයක්, මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා.
දැන් මේ සංසාරේ පළවෙනි භවයේ නෙවෙයි මේ. කෙලවරක් නැතුව ආපු සංසාර ගමනේ ලැබපු තවත් එක ජීවිතයක් පමණයි මේ. දැන් අපේ පින්වතුන් හිතනද ගිය ජීවිතේත් මේ වගේම මිනිසෙක් කියලා. මනුස්ස පවුලක ඉපදිච්ච මිනිස්සෙක් කියලා හිතන්නකො නිකන්. ගිය ජීවිතේත් හිතන්නකො දැන් තමන්ට අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නේ නැති, දරුවෝ ඉන්නේ නැති, සැමියෙක් ඉන්නේ නැති, බිරිඳක් ඉන්නේ නැති, සහෝදරයෝ ඉන්නේ නැති, ඥාති ඉන්නේ නැති. ඔහොම හිතන්නකො. දැන් අද අපේ පින්වතුන්ටත් ලැබිලි ඉන්නවනේ. දරුවෝ ලැබිලි ඉන්නවා, සැමියෙක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා, ඥාති ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා. දැන් අදත් ලැබිලි ඉන්නවා. දැන් අද අපේ පින්වතුන්ට තමන්ගේ අම්මා තාත්තා ගැන තියෙන මොන වගේ හැඟීමක්ද? ලොකු බැඳීමක් හිතේ තියෙනවනේ. තමන්ගේ අම්මා තාත්තා දෙන්න තොර ජීවිතයක් නැහැ දරුවෙකුට. දෙමාපියන්ටත් එමේ තමන්ගේ දරුවන්ගෙන් තොර ජීවිතයක් නැහැ. තමන්ගේ සැමියාගෙන් තොර ජීවිතයක් නැහැ. තමන්ගේ බිරිඳගෙන් තොර ජීවිතයක් නැහැ. තමන්ගේ සහෝදරයෝ එක්ක තමයි එකටම බැඳිලා ඉන්නේ. දැන් ලොකු බැඳීමක් තමන්ගේ ඥාතියක තියෙනවා. අපේ පින්වතුන් හිතන්න පෙර ජීවිතේත් මිනිස්සුયો වෙලා හිටියානම් පෙර ජීවිතේත් අර වගේ මේ අද ලැබිලි ඉන්න පිරිසක්ම ගිය ජීවිතේත් ලැබිලි හිටියානම් අද මේ තියෙන බැඳීම මේ තියෙන හැඟීම ඒ පිරිසත් එක්ක තියෙන්නේ ඇද්ද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ගිය ජීවිතේ මිනිසෙක් නම් අනිවාර්යයෙන්ම ওই බැඳීම ඔය විදියටම තියෙන්න ඕන. අපේ පින්වතුන් හිතන්න දැන් මේ පින්වතුන් මේ ජීවිතේ මනුෂ්‍ය භවයක් ලැබුවනේ. ඒ ජීවිතේ ඔබ ගත කරපු ඒ ඥාති පිරිස ඔබ නැති වුණාම අඬන්නේ නැති, ශෝක කරන්නේ නැති, සමහර ලාවට දැන් මේ කතා කරන කාරණාව තරුණ කෙනෙක් ගැන කතා කරනවා නම් සමහර ලාවට ඒ ඥාති තාමත් අඬන මැති. එහෙම ඉන්නවා. දැන් ඔය සුනාමියට නැති වෙච්ච සමහර අය මට මොන ගහලා තියෙනවා. තමන්ගේ දරුවාගේ මිනියවත් හොයාගන්නේ තාමත් ඡායාරූප තියාගෙන සමහර අම්මලා අඬනවා. අවුරුදු කීයක් වෙලාද සුනාමිය ඇවිල්ලා? තාමත් අඬනවා. දැන් ඒ ළමේ මැරිලා මනුෂ්‍ය පවුලක ඉපදිලා නම් දැන් ඒ ළමයටත් අවුරුදු ගාණක් වෙලානේ. එතකොට බලන්න ඒ දරුවට ඒ හැඟීම නැහැනේ. දැන් හරියට අද අපිට පෙර ඥාති ගැන පෙර ඉන්න හිටපු ප්‍රිය අය ගැන කිසිම හැඟීමක් නෑ අපිට. අඩු ගානේ නිකමටවත් මතක් වෙනවද මට මෙහිම පිරිසක් කලින් ජීවිතේ හිටිය කියලාවත්. ඒකත් අපි මතක් කරගන්නේ බණ ටිකක් අහලා. මට මෙහිම කලින් ජීවිතයක් තිබුණා කියන එක හරි මතක් කරගන්නේ බණ අහලා. ඒක තහවුරු කරන්නත් හරි අමාරු වෙලා තියෙනවද සමහර කෙනෙකුට. ඒකවත් මතක නැහැ. දැන් අද අපි බැඳිලා ඉන්නවා අපේ ඥාති පිරිසත් එක්ක. දැන් මේ ඥාති පිරිස කොයි වෙලාවක හරි එක්ක අපිට කලින් යාලා යනවා, එයාලට කලින් අපි යනවා. ගියාමයි ආයි බැඳීමක් නැහැ. මේ හැඟීම නැහැ. අපි ওই මිත්‍යා සංකල්ප හදාගෙන තියෙනවා තමන්ගේ ඥාතිය කොහේ හරි බලාගෙන ඇති. බලාගෙන හිටියත් පින්වතුනි මේ තියෙන හැඟීම නැහැ. අපි හිතමු එහෙම ඉන්නවා කියලා. දිව්‍ය භවයක් හෝ වේවා, പ്രേත භවයක් හෝ වේවා, ওই වගේ දෙයක් ලැබුවොත් තමයි බලන්න පුළුවන්. එහෙම ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙම හිටියට අර හැඟීම නැහැ. අර අපිට තියෙන පිය විප්පයෝග දුක යාලට නැහැ. හරියට නිකන් දැන් අද අපිට කලින් ඥාති ගැන කිසිම හැඟීමක් නැහැ වගේ තමයි අපේ මීගේ ඥාතින් ඊළඟ භවයේ ඉපදුනාමත් එයාලට හැඟීමක් නැහැ. නමුත් අපි මෙහි අපේ ඥාති නැති වුණාම අපි අඬනවා, දුක් වෙනවා, ශෝක කරනවා. ඒක අපගේ
හිත හදාගන්න බැරි ප්‍රශ්නයක් එතන තියෙන්නේ. අර අස්සක කියලා ජාතකයක් තියෙනවා. දවසක් අස්සක කියලා රජ කෙනෙක් හිටියා. රජතුමාට හිටියා බොහොම ලස්සන ප්‍රිය භාර්යාවක්. මේ භාර්යාව හදිසියෙම මැරුණා. රජුට මේක දරා ගන්න බැරුව රජු කොච්චර බිරිඳට ආදරය කරාද කියලා කියනවනම් දේහය ආදාහනය කරන්න දුන්නේ නැහැ. බෙහෙත් බඳුනක දාලා මාලිගාවේ තියාගෙන අර දේහය ළඟට වෙලා දින ගණන් සති ගණන් කන්නේත් නැහැ බොන්නේත් නැහැ අඬ අඬා දුක් වෙවි ඉන්නවා. අපි බෝසතන් වහන්සේ ජීවිතේ ඍෂිවරේ. බෝසතන් වහන්සේ රජුගේ දුක නැති කරන්න රජුව මොන ගැහිලා අහනවා මහරජ නුඹගේ ප්‍රිය භාර්යාව කොහේ ඉන්නවද කියලා දන්නවද? නෑ ස්වාමීනි. දැනගන්න කැමතියි ස්වාමීනි. දැන් කැමැත්තක් තියෙනවා. බෝසතන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් ගොම ගොඩක් ගෙනෙව්වා. මහරජ නුඹගේ ප්‍රිය භාර්යාව මෙන්න මේ ගොම ගොඩ ඇතුලේ ගොම කුරුමිනියෙක් වෙලා. රජු පිළිගත්තේ නේ. ඉතින් ඒ නිසා බෝසතන් වහන්සේ ගොම කුරුමිනියෝ දෙන්නේ කෙලියට ආවා. එක්කෙනෙක් අතට ගත්තා. අරගෙන උන්වහන්සේ ගානුභාවයෙන් දැන් කතා කරනවා. ධානා තියෙන අෂ්ට සමාපatti ඍෂිවරයෙක් අපි බෝසතන් වහන්සේ ජීවිතේ දැන් අතට අරගෙන කතා කරනවා. ටික අහනවා. උන්වහන්සේ නුඹ කලින් ජීවිතේ කවුද? කොහෙද හිටියේ? ඉතින් කියනවා මේ උයනේ අධිපති මහරජුගේ අස්සක රජුගේ මම භාර්යාවේ ජීවිතේ. ඉතින් අහනවා දැන් ගොම කුරුමිනියගෙන් නුඹයි රජුයි කොහොමද තිබිච්ච බැඳීම? ප්‍රියවද හිටියේ අප්‍රියවද හිටියේ? අනේ නෑ ස්වාමීනි, ඊටාම ප්‍රියව හිටියේ. අපි දෙන්නට දෙන්න කොච්චර ආදරය කරාද කියලා කියනවනම් ස්වාමීනි, අපි දෙන්න නොදැක එක මොහොතක් ජීවත් වෙන්න බෑ. ඒ තරම් ප්‍රියව තමයි අපි දෙන්න ආදරෙන් හිටියේ. ඉන්න කොච්චර ආදරයක් තිබිලා තියෙනවද? ඔන්න ඊළඟට අහනවා නුඹට දැනුත් ඔය ආදරේ ඔය බැඳීම ඔය විදිහටම තියෙනවද කියලා අහනවා. එතකොට කියනවා අනේ නෑ ස්වාමීනි. දැන් මම ආදරේ දැන් මට ලැබිච්ච ස්වාමියාට. කවුද? මේ ගෝමු කුරුමිනියට. ස්වාමීනි දැන් මගේ ස්වාමියාට මං කොච්චර ආදරේද කියලා කිව්වොතින් මට කිව්වොත් අස්සක රජතුමාගේ ලේ අරගෙන මගේ ස්වාමියාගේ කකුල් දෙක හොදන්න කියලා දැන් මට ඒකත් කරන්න පුළුවන් කිව්වා. ওই කතාව පොඩ්ඩක් තමන් ගැන මං කලින් කිව්ව කතාවත් එක්ක පොඩ්ඩක් ගලපලා බලන්න. එතකොට දැනේ ඔක කොච්චර ප්‍රායෝගිකද කියලා. මං කියන්නේ පින්වතුනි කවුරු හරි එරිදිමතෙක් ඇවිල්ලා අපේ පින්වතුන්ට කියනවා නුඹ කලින් ජීවිතේ මෙන්න මේ අහවල් ගමේ අහවල් පවුලේ තමයි ඥාති කෙනෙක් වෙලා හිටියේ. එයාලා ඔයාගේ දරුවෝ තාමත් ඉන්නවා. ඔයාගේ සැමියා තාමත් ඉන්නවා. ඔයාගේ නෝන තාමත් ඉන්නවා. ඔයාගේ දෙමව්පියෝ තාමත් ඉන්නවා ඒ ගෙදර. දැන් කොහොම කිව්වම අපි ඕනනම් යාවි බලන්න. අපි තමන්ගේ දරුවෝ හිටියා කියලා හිතන්නකෝ ඒ ගෙදර. කලින් ජීවිතේ දරුවෝ ඉන්නවා. දැන් තමන්ගේ දරුවක් දැන් ඉන්නවනේ. අපේ පින්වතුන්ට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද දැන් තමන්ගේ දරුවන්ට තියෙන ඒ හැඟීම ඒ ආදරේ ඒ විදිහටම ওই දරුවට දෙන්න පුළුවන්ද කියලා? බෑ. පුළුවන්ද තමන්ගේ දේපල වලින් අනේ මගේ ගිය ජීවිතේ දරුවෝ හරි දුප්පත් දුක් විඳිනවා මගේ දේපල වලින් කොටසක් දෙනවා කියලා බෙදයිද? එහෙම කරන්නේ. ඇයි අර හැඟීම නැහැ. ඔක තමයි පින්වතුනි සසරේ හැටි. සසර බයයි කිව්වේ ඒකයි. අද තමන්ගේ අම්මා නැති වුණාම සමහරට මේ බණ ටික අහන කෙනෙක් ඉන්න පුළුවන්. අම්මා නැති වෙලා අඬන, තාත්තා නැති වෙලා අඬන, සැමියා නැති වෙලා අඬන, බිරිඳ නැති වෙලා අඬන, දරුවෝ නැති වෙලා අඬන, ඥාති නැති වෙලා අඬන කෙනෙක් අහනව වෙන්න පුළුවන්. අපිට හිතෙන්නේ අනේ මගේ අම්මා නැති වුණා, අනේ මගේ තාත්තා නැති වුණා, අනේ මගේ සැමියා නැති වුණා, අනේ මගේ බිරිඳ නැති වුණා, අනේ මගේ දරුවෝ නැති වුණා කියන එක තමයි හිතේ තියෙන්නේ. ඇත්තටම පින්වතුනි ඒක නෙවෙයි. මේ සංසාරේ ආපු ගමනේ තවත් එක සැමියෙක් තමයි මේ නැති වුනේ. මේ කෙලවරක් නැතුව ආපු සසර ගමනේ තවත් එක බිරිඳක් මේ නැති වුනේ.
කෙලවරක් නැතුව ආපෝ සසර ගමනේ තවත් එක අම්මා කෙනෙක් මේ නැති වුණේ. තවත් එක තාත්තා කෙනෙක් මේ නැති වුණේ. තාත්තා නැති වුණා නෙවෙයි තවත් එක තාත්තා කෙනෙක් නැති වුණේ. තවත් එක දරුවෙක් මේ නැති වුණේ සංසාර ගමනේ. ඔය වගේ අපේ ප්‍රිය අය නැති වෙලා සසරේ අඬපු ගාර ගාන කොච්චරද කියලා බුදුහාමුදුරු උපමාවකින් කියන්නේ කොහොමද? මහා සාගරේ ජලය මහණෙනි පරාදයි කව අඬපු කඳුළු ටික එකට එකතු කරාම. ඒ තරම් අපි සසරේ අඬලා තියෙනවා. අර උබ්බරී කියලා එක කාන්තාවක් හිටියා අග්‍රමහේශිකාවක්. ඇයගේ ස්වාමියා නැති වුණා. මහරජු බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. දැන් ඇයට දුක දරා ගන්න බැරුව ඇයි මොකද කළේ? ඒ වලදාපු සොහොන ළඟට ගිහිල්ලා හැමදාම අඬනවා. ඉතින් අපේ බෝසතාණන්සේ ජීවිතේ ඍෂිවරේ දවසක් අහසින් වඩිනකොට ගමට මේක දැකලා දේවියගේ දුක නැති කරන්න කියලා හිතලා උන්වහන්සේ එනවා. ඇවිල්ලා අහනවා දේවිය මොකද අඬන්නේ? කියනවා ස්වාමීනි මගේ මේ ස්වාමියා නැති වුණා බ්‍රහ්මදත්ත රජු ඒකයි මං අඬන්නේ. බෝසතාණන් වහන්සේ අහනවා නුඹගේ මොන ස්වාමියා නැති වෙච්ච නිසාද අඬන්නේ? හරි අමුතු ප්‍රශ්නයක් අහනවා. හරියට නිකන් ස්වාමිවරු ගොඩක් හිටියා වගේ. එතකොට කියනවා ඇයි ස්වාමිනී එහෙම අහන්නේ? මොන ස්වාමියාද කියලා. ස්වාමිනී මේ පංචාල රටේ රජකම් කරපු ඒ රජුගේ තාත්තගෙනම චූලනී. ඒ නිසා මිනිස්සු කතා කරා චූලනී පුත්ත කියලා. ওই කාලේ විශේෂ ශක්තියක් තියෙන පුරුෂයන්ට මිනිස්සු කතා කරලා තියෙන විශේෂ නමකින්. ඒ කියන්නේ දැන් රත 1000ක් එකවර අදින්න පුළුවන් කාය ශක්තියක් තිබිච්ච මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ මිනිස්සුන්ට කතා කරන්නේ රතේ සබෝ කියලා. මේ රජුත් එහෙම ශක්තියක් තිබිලා තියෙනවා. රත 1000ක් එකවර අදින්න පුළුවන් කාය බලයක් තිබිලා තියෙනවා. ඒ නිසා කියලා තියෙනවා රතේ සබෝ කියලා මිනිස්සු කතා කරලා තියෙනවා. මගේ ස්වාමීට එහෙම කතා කළේ. චූලනී පුත්‍ර පංචාල රජු රතේ සබෝ කියලා අන්වර්ථ නාමයෙන් හඳුන්වපු ස්වාමීනි බ්‍රහ්මදත්ත රජු තමයි මගේ ස්වාමියා. ඒ ස්වාමියා නැති වෙච්ච නිසා තමයි අඬන්නේ. බෝසතාණන් වහන්සේ හරි පුදුම කතාවක් කියනවා. දේවිය නුඹ කියපු කතාව හරි. හැබැයි දන්නවද නුඹ ඔය වලේ බ්‍රහ්මදත්ත කියලා නමින් රජකම් කරපු රජවරු 86000ක් වල දාලා තියෙනවනේ. හැබැයි නුඹ දන්නවද ඒ බ්‍රහ්මදත්ත රජවරු 86000ම රජකම් කරේ මේ පංචාල රටේ. ඒ විතරක් නෙමෙයි ඒ 86000 දෙනාගේම තාත්තලාගේ නමුත් චූලනී. ඒ නිසා කතා කරේ මිනිස්සු චූලනී පුත්‍ර කියලා. ඒ විතරක් නෙවෙයි ඔය 86000 දෙනාටම අර නුඹකේ කියපු ස්වාමියාට වගේම රත 1000ක් අදින්න පුළුවන් කාය බලයක් තිබුණ ඒ නිසා කතා කරා රතේ සබෝ කියලා. හැබැයි දේවිය දුක්ෙන් ඕක නෙවෙයි අහන්න ඕන කතාව. අහන්න ඕන කතාවකුත් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? දේවිය ඔය 86000 දෙනාටම අග්‍රමහේශිකා වුණේ වෙන කවුරුවත් නෙවෙයි නුඹයි. ඒ නිසා මං ඇහුවේ 86000ක් ස්වාමිවරු වලදාපු වලේ ඇයි එක සැමියෙක් වෙනුවෙන් විතරක් අඬන්නේ? ඕක තමයි සසරේ හැටි. මං ඒකයි කිව්වේ අපි අපේ අම්මා නැති වෙලා තාත්තා නැති වෙලා බිරිඳ නැති වෙලා සැමියා නැති වෙලා දරුවෝ නැති වෙලා අඬනකොට අපිට තියෙන මේ මගේ සැමියා මගේ බිරිඳ මගේ දරුවෝ මගේ අම්මා මගේ තාත්තා නැති වෙලා අඬනවා කියලා නෑ. සසර ගමනේ තවත් එක අම්මා කෙනෙක් නැති වෙලා අඬන ඇඬුම පමණයි මේ. තවත් එක තාත්තා කෙනෙක් නැති වෙලා අඬන ඇඬුමයි මේ. තවත් එක දරුවෙක් නැති වෙලා අඬන ඇඬුමයි මේ. මේක තමයි සංසාර ගමන සසරේ හැටි මේකයි. දැන් මෙන්න මේ කියන කාරණාව නිවැරදිව අපේ පින්වතුන් අවබෝධ කරගන්න. එදා උපාසකතුමාට ওই විදිහට දීර්ඝ දේශනාවක් පවත්වනවා. ඉතින් බමුණ ගිහලා අම්මගෙනුත් අහනවා ඕක. නංගිගෙනුත් අහනවා බිරිඳගෙනුත් අහනවා. ඒ ඔක්කොම අර මරණ සතිය වඩපන සහර ලස්සන උදාහරණ වලින් පැහැදිලි කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දාවුරගේ ජාතකයේ දේශනා කරාම අර උපාසකතුමාගේ දුක ශෝකය සංසිඳුණා. ඒ වෙලාවෙම උපාසකතුමා ධර්මාබෝධය කරගෙන සෝවාන් ඵලෙ පිහිටියා.
එබනම් අපේ පින්වතුනුත් හැම වෙලාවකම මෙන්න මේ සසර මේ විදිහට දකින්න. සසර මේ විදිහට දකිනවා කියලා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ බිරිඳට, තමන්ගේ සැමියාට යුතුයකම් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක කරන්න ඕන. හැබැයි අවබෝධයක් ඇති කර ගන්න ඕන. ඒ නිසා අපේ පින්වතුන් පුළුවන් තරම් මෙන්න මේ මරණ සතිය අපේ පින්වතුන්ගේ ජීවිතේ වඩන්න. ඒක ලොකු ලාභයක්. තමන් මැරෙනවා කියන එක නිතර මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරොත් අපේ පින්වතුන්ටත් පුළුවන් නොබියව ඒ මරණයට මුහුණ දෙන්න. සසර ගමන සුවපත් කරගන්නත් පුළුවන්. එසේ සුවපත් කරගන්න පුළුවන්. සසර ගමන පිළිබඳව යහපත් විදියට තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් ජීවිතයක් ලබන්නට මරණ සතිය වඩන්නට පින්වත් හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන පින්වතුන්ට අපි පින් දෙනවා. විශේෂයෙන්ම මේ නිවසේ ඒ කටයුතු කරන මේ මෞතුමිය විසින් අපට මේ උතුම් සද්ධර්ම දේශනාවට ආරාධනා කරලා බොහෝ දවසක් මේ සඳහා උනන්දුවක් ඒ මෑණියන් ඇති කරගත්ත. නමුත් පහුගිය කාලවල ඇති වෙච්ච විවිධ බාධක හමු වේ පින්කම තරමක් ප්‍රමාද වුණත් කොහොම වුණත් බලාපොරොත්තු වෙච්ච විදියට අද දවසේ මේ පින්කම මේ මෑණියන් විසින් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි තා ඉක්මනටම පුණ්‍යානුමෝදනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දායකත්වයේ දරන්නේ කළුතර දකුණ දුව පන්සල පාර පදිංචිව සිට අභාව ප්‍රාප්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාමවිනිසුරු දිනේ සේවාගම මහතාගේ භාර්යාව දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. බලාපොරොත්තු වෙනවා 2022 7/15 වන දිනට වසර 25ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ පියාණන්ට පින් දෙන්නටත් ඒ වගේම 2022 4/5 වන දින 89 වෙනි ජන්මදිනයේ සැමරූ ප්‍රේමලතා හේවාගම ආදරණීය මෑණියන්ට ආශිර්වාදේ කරන්නත් මේ පින්කමේ අරමුණක් කරගෙන තිබෙනවා. ඉතින් පළමුවෙන්ම ඒ පියාණන්ට මේ වෙලාවේ පින් දෙනවා. එතුමාන්ට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. මෑණියන්ට මේ ජීවිතයේ බොහෝ කුසල් දහම් සම්පූර්ණ කරගෙන මෙලොව ජීවිතය යහපත් කරගන්නට සාර්ථක කරගන්නට සසර ගමන සුවපත් කරගන්නට බොහෝ පින් දහම් කරගන්නටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් පානදුරේ අරි ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් ගංගොඩල සෝමනායක හාමුදුරුවෝ බෙන්තර ශ්‍රී සද්ධාතිස්ස හිමි කළුතර පුඤ්ඤසිරි හිමි පොල්පිති මූලකලානේ රේවත තිස්ස හිමි හීනිටියංගල පඤ්ඤාරන්සි හිමි ඇතුළු ධර්මාබෝධය සඳහා උදව් උපකාර කරපු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ වෙලාවේ පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම මිය පරලෝ ගියපු දිනේ සේවාගම පියා DCL කන්නංගර පියා MD ඇග්නස් ආච්චි DC විමලා හේවාගම පුංචි අම්මා මියුලුන් හේවාගම නැන්දා ලිලියන් හේවාගම නැන්දා දුසිලින් හේවාගම නැන්දා අයිලින් හේවාගම නැන්දා මහින්ද සමරවීර මාමා එල්මන් ගුණසේකර පියාණන් පද්මා ගුණසේකර මෑණියන් විජේසෝම කරුණාතිලක පියාණන් සීමන් රණවීර පියාණන් මැක්ලින් අප්පුහාමි පියාණන් එම් අමරාවති මෑණියන් සනිදු රවිෂ්ක පොතුරුවන් කියන මෙන්න මේ මියගිය සියලුම ඥාතීන්ටත් නිමල් සිරිවර්ධන එවැගේම රංජිත් ප්‍රේමසිරි VL විජේමාන WGD ප්‍රීතිරත්න රංජිත් මෙන්ඩිස් කියන මෙන්න මේ මිය පරලෝකීයප හැම දිනාටම පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා බෞද්ධ නාලිකාවේ සභාපති බොරලන්දිය වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන බෞද්ධ මාධ්‍ය නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඒ වගේම අද දවසේ ධර්ම දේශනා පවත්වන මාතර මහින්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන දහම් රසින් ලෝ සුවපත් කරන සියලු ධර්මදේශිකයන් වහන්සේලාට ආශිර්වාදේ කරන්නත් ඒ වගේම මහපතන සුනන්දාරාම විහාරාධිපති මහගොඩ චන්දරසේ ස්වාමින් වහන්සේටත් කෝංගොඩ විමල ඥාන ස්වාමින් වහන්සේටත් ආශිර්වාදේ කරන්නටත් ඒ වගේම මෑණියන්ට දූ දරුවන්ට මොනුපුරු මිනිපිරියන්ට ඥාතිති පිත්‍රාදීන් හැම දිනාටමත් පවුල්වල හැම දිනාටමත් ආශිර්වාදේ කරන්න. ඒ වගේම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්ය මණ්ඩලයේ සහ පොලිස් අධිකාරී කාර්ය මණ්ඩලයේ කල්‍යාණ මිතුරන් හැම දිනාටමත් ලක්වැසි ලෝවැසි හැම දිනාටමත්
මේ උතුම් පින උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා පින් අනුමෝදන් කරලා ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම නිවසේ ඇති දැඩි කරපු මියගිය සතුන් ඇතුළු හැම දිනාටම පින්පෙත් අනුමෝදන් කරලා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙලා සසර ගමන සුවපත් වේවා. හැම ජීවිතයකම සම්මාදිට්ඨික ජීවිත ලැබේවා. ඒ මිය පරලෝකීය ඥාතීන්ගේ පටන් තිරිසන්ගත සතාගේ ඉඳලාම හැම දිනාටම පින් අනුමෝදන් වෙලා ඒ තිරිසන්ගත සතුන් නිවැරදි වූ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන මනුෂ්‍ය ජීවිතයේ දිව්‍ය සම්පත් ආදී සපවත් වූ ජීවිත ළඟා කර ගනිත්වා. මියගිය හැම දිනාටම සසර ගමන සුවපත් කරගෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබාගෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබා ගන්නට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයකින් සුඛ සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි අපි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.